ආයුබෝවන් දරුවනේ අපි ඔන්න අද දවසේ සාකච්ඡා කරන්න හදන්නේ අපේ 6 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සම්බන්ධයෙන්. එතකොට දැන් අපි මේ වෙද්දි 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම සාකච්ඡා කරානේනේ. එතකොට මොකද්ද පළවෙනි පාඩම? පළවෙනි පාඩම තමයි වෘත්තය කියන පාඩම මේ වෙද්දි අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට බලන්න දැන් අපි වෘත්තයකට අදාළව කොටස් කිහිපයක් ඉගෙන ගත්තානේ. මොනවද අපි ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තා රේඛා වර්ග දෙකක් තියෙනවා. ඊළඟට ඒවා තමයි මොනවද? සරල රේඛා සහ වක්‍ර රේඛා. එතකොට සරල රේඛා වලින් හැදෙන රූපක් තියෙනවා, වක්‍ර රේඛා වලින් හැදෙන රූපක් තියෙනවා. එතකොට සරල රේඛා වලින් හැදෙන රූප වලට කියනවා සරල රේඛීය තල රූප, වක්‍ර රේඛා වලින් හැදෙන රූප වලට කියනවා වක්‍ර රේඛීය තල රූප. ඊළඟට අපි ඉගෙන ගත්තා ඔය ප්‍රධානතම වක්‍ර රේඛීය තල රූපය තමයි කවුද? වෘත්තය කියලා කියන්නේ. එතකොට වෘත්තයක් අඳින්න අපි ගණිතමය වශයෙන් කවකටුවක් භාවිතා කරනවා. හැබැයි අපි අවට පරිසරේ ඕන තරම් වෘත්තාකාර හැඩය තියෙන වස්තු අපිට හොයාගන්න පුළුවන් කියලාත් අපි ඉගෙන ගත්තා. ඊළඟට වෘත්තයක හරිමැද කියන්නේ කේන්ද්‍රය කියලා අපි ඉගෙන ගත්තා. අවසාන වශයෙන් අපි කරේ මොකද්ද? ලස්සන වෘත්ත මෝස්තර ටිකක් ඇඳපු එක. එතකොට දැන් ඔන්න අද දවසේ මම පටන් ගන්න යනවානේ දෙවෙනි පාඩම. දැන් ඕගොල්ලෝ දන්නවා ගණන් කියන්නේ ලේසි විෂයක්. එතකොට මේ විෂය අමාරු වෙන්නේ මොකක් වුණොත්ද? අපි හරියට වැඩ කරේ නැත්තම්. එහෙනම් දැන් මේ වෙද්දි ඕගොල්ලෝ අර පළවෙනි පාඩමේ කොටස් ටික තියෙන්නේ. ওই ටික පාඩම් කරලා තියෙන්න ඕනේ. එතකොට යම්කිසි ඔන්න දරුවෙක් ඒ ටික පාඩම් කරලා නැත්තම් මේ වෙද්දි අද දවසේ පාඩම ඉවරුනාම හරි ඒ ටික පාඩම් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? හරි. එහෙනම් අපි යමු අද දවසේ පාඩමට. ලියා ගන්න මාතෘකාවක් ස්ථානීය අගය. ස්ථානීය අගය. ස්ථානීය අගය. හරි. දැන් මාතෘකාව ලියා ගන්නකම් මෙන්න මේ ටිකත් අහගන්නකෝ. දැන් අපි අර එදා කතා කරපු වෘත්තය කියන පාඩම අපි ගත්තොත් ඇත්තරම ලේසි පාඩමක් නේද? ඇත්තරම ලේසි පාඩමක්නේ. හැබැයි අද දවසේ අපි මේ කතා කරන්න යන පාඩම අර පළවෙනි පාඩම තරම්නම් ලේසි නැහැ. ඒ කියන්නේ අමාරුයි කියන එක නෙමෙයි. හරිද? මේ පාඩමත් ලේසි. හැබැයි අර පළවෙනි පාඩමට වඩා මේකෙදි අපිට කතා කරන්න තියෙන කොටස් ටිකක් ගැඹුරුයි. හරිද? ගොඩක් කොටස් කතා කරන්නත් තියෙනවා. එතකොට අද දවසේ අපිට බැරුව යයි මේ මුළු පාඩමම සාකච්ඡා කරන්න. අපි මේ පාඩමේ යම් කොටසක් අද දවස තුල අපි සාකච්ඡා කරගමු. හරි. දැන් එහෙනම් හැමෝම ලියාගත්තද ස්ථානීය අගය කියලා? හරි. අපි බලමු අද දවසේ අපි මොනවද මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ කියලා. දැන් එදා නම් අපි ඉගෙන ගත්තේ වෘත්තය කියන රූපය ගැනනේ. අද ඉගෙන ගන්න හදන්නේ රූපයක් ගැන නන් නෙවෙයි. හරිද? අද අපි ඉගෙන ගන්න හදන්නේ සංඛ්‍යා ගැන. සංඛ්‍යා. ඒ කියන්නේ අපි මේ කතා කරන ගණිතය කියන විෂය හැදිලා තියෙන්නේ දරුවෝ සංඛ්‍යා මතනේ. ඒ කියන්නේ ගණිතය කියන විෂයේදී අපි යොදාගන්නේ සංඛ්‍යාමනේ හැම දෙයකම නේද? අපි එකතු කරන්නත් සංඛ්‍යා යොදා ගන්නවා. අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න මේ හැම දෙයකටම අපි යොදාගන්නේ සංඛ්‍යා කියන දේවල්. එතකොට මේ පාඩමෙන් අපි කතා කරන්න හදන්නේ කොහොමද මේ සංඛ්‍යා හැදිලා තියෙන්නේ? එතකොට කොහොමද අපි සංඛ්‍යාවක් හඳුනාගන්නේ? කොහොමද සංඛ්‍යාවක් කියවන්නේ? ඔන්න ඔය වගේ දේවල්. එතකොට අපි ඉලක්කම් 10ක් 12ක් තියෙන සංඛ්‍යා පවා කියවන විදිය මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඒ හින්දා මේක ගොඩක්ම ලස්සන පාඩමක්. ගොඩක් දේවල් අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන පාඩමක්. හරිද? හරි. එහෙනම් දැන් මාතෘකාව ලියාගත්තනේ. මං කියවනේ මේ පාඩමේදී අපි කතා කරන්නේ සංඛ්‍යා ගැන කියලා. එතකොට සංඛ්‍යා ලියන්නේ මොනවා වලින්ද? අන්න සංඛ්‍යාවක් ලියන්න නම් අපිට ඉලක්කම් තියෙන්න ඕනේ නේද? ඉලක්කම් ඕනේනේ. ඉලක්කම් නැතුව අපිට සංඛ්‍යා ලියන්න බෑ. අන්න එහෙනම් දැන් හරියට මෙන්න මේ වගේ. දැන් ඕගොල්ලෝ දන්නේ සිංහල කියලා භාෂාවක් තියෙනවනේ. හරිද? සිංහල භාෂාව දරුවෝ හෝඩියක් නැති වුණා නම් ලියන්න පුළුවන්ද? ඒ කියන්නේ සිංහල අකුරු නැහැ. අකුරු නැත්තම් අපිට වචන ලියන්න බෑ නේද? අන්න ඒ වගේම තමයි ගණිතයේ හෝඩිය තමයි ඉලක්කම්. ඉලක්කම් යොදාගෙන තමයි අපි සංඛ්‍යා ලියන්නේ. එතකොට සංඛ්‍යා යොදාගෙන තමයි අපි ගණිත කර්ම කරන්නේ. අන්න ඒ නිසා මේ පාඩමේදී අපි ඉගෙන ගන්න හදන්නේ මොනවා ගැනද? මෙන්න මේ සංඛ්‍යා ගැන ඉගෙන ගන්න හදන්නේ. එතකොට අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ දරුවෝ සංඛ්‍යාවක් ලියන්න අපිට ඕන වෙනවා මොනවද? ඉලක්කම් ඕන වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරගමු ඉලක්කම් සම්බන්ධයෙන්. මොනවද ඉලක්කම් කියන්නේ? එතකොට ඉලක්කම් මොන වගේ දේවල්ද තියෙන්නේ?
ඒ වලින් කොහොමද සංඛ්‍යා ලියන්නේ? ඔන්න ඔය ටික අපි ඉස්සෙල්ලාම කතා කරගමු. හරි. එහෙනම් හැමෝම මාත් එක්කම ලියා ගන්න අනුමාත්‍රකාවක්. අපි ගමු අනුමාත්‍රකාවක් ඉලක්කම් කියලා. ඉලක්කම්. හරි. ලියා ගන්න හැමෝම අනුමාත්‍රකාව. ඉලක්කම්. හරි නේද? එහෙනම් ඉස්සෙල්ලාම තේරුම් ගන්න මොකටද ඉලක්කම් ඕනේ? මොකටද ඉලක්කම් ඕනේ? ඉලක්කම් ඕන වෙන්නේ සංඛ්‍යා ලියන්න. හරිද? දැන් අපේ ගණිතයේ අපිට සංඛ්‍යා ඕනේනේ. එතකොට ওই සංඛ්‍යා ලියන්න තමයි අපි ඉලක්කම් භාවිතා කරන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවද ලෝකයේ තියෙනවා ප්‍රධාන වශයෙන් ඉලක්කම් වර්ග දෙකක්. හරිද? සංඛ්‍යා ලියන්න භාවිතා කරන ප්‍රධාන වශයෙන් භාවිතා කරන ඉලක්කම් වර්ග දෙකක් තියෙනවා. නිකන් හිතලා බලන්න මතකද කියලා? තමුන් දන්නවද එහෙම ඉලක්කම් වර්ග දෙකක් කියලා? අපෝ ඔයගොල්ලෝ දන්නවා. ඒ මං කියන ඉලක්කම් වර්ග දෙක ඔයගොල්ලෝ හැමෝම පාවිච්චි කරලා තියෙන ඉලක්කම් වර්ග දෙකක්. හරිද? මොනවද දන්නවද? එක ඉලක්කම් වර්ගයක් තමයි රෝම ඉලක්කම්. මතකයි නේද? එහෙම ඔයගොල්ලෝ ලියලා තියෙනවනේ. අන්න එක ඉලක්කම් වර්ගයක් රෝම ඉලක්කම්. අනිත් ඉලක්කම් වර්ගය තමයි හින්දු අරාබි ඉලක්කම්. හරිද? එහෙනම් ලෝකයේ සංඛ්‍යා කියන ඒවා ලියන්න ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා ඉලක්කම් වර්ග කීයක්ද? ඉලක්කම් වර්ග දෙකක් යොදා ගන්නවා. ඒ ඉලක්කම් වර්ග දෙක තමයි අංක 1 කවුද? රෝම ඉලක්කම්. අංක 1 තමයි රෝම ඉලක්කම්. අංක 2 තමයි කවුද? හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි ඉලක්කම්. හරිද? එහෙනම් ඔන්න මුලින්ම ඔලුවට දාගන්න මේ කාරණාව ඉලක්කම් අපිට ඕන වෙන්නේ මොනවා ලියන්නද? සංඛ්‍යා ලියන්න. එතකොට ප්‍රධාන වශයෙන් තියෙනවා ඉලක්කම් වර්ග කීයක් තියෙනවද? ඉලක්කම් වර්ග දෙකක් තියෙනවා. මොනවද ඉලක්කම් වර්ග දෙක? එක රෝම ඉලක්කම්, අනිත් එක හින්දු අරාබි ඉලක්කම්. හරිද? හරි. අපි එහෙනම් ඔක ඉස්සෙල්ලාම ලියාගෙන ඉමු. හරි. ඉලක්කම් කියලා මාතෘකාවක් දැම්මනේ. දැන් එහෙනම් ඒ මාතෘකාව යටතේ තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න තරුවක් දාලා සංඛ්‍යා ලිවීම සඳහා සංඛ්‍යා ලිවීම සඳහා ගණිතයේදී ඉලක්කම් යොදා ගනී. ගණිතයේදී ඉලක්කම් යොදා ගනී. හරිද? යොදා ගනී. එන හරි නේද? සංඛ්‍යා ලියන්න තමා මොනව යොදාගන්නේද? ඉලක්කම් යොදාගන්නේ. හරි. ඊළඟට ලියන්න තරුවක් දාලා පහලින් ඉලක්කම් ප්‍රධාන වර්ග දෙකකි. ඉලක්කම් ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි. ඉලක්කම් ප්‍රධාන වශයෙන් වර්ග කීයක් තියෙනවද? වර්ග දෙකක් තියෙනවා. මොනවද ඒ වර්ග දෙක? මං ඉස්සලා කිව්වේ අංක 1 ලියා ගන්න. අංක 1. අංක 1 තමයි කවුද? රෝම ඉලක්කම්.
රෝම ඉලක්කම්. රෝම ඉලක්කම්. හරි. ඕගොල්ලෝ දන්නවද මේ රෝම ඉලක්කම් කියන්නේ මොනවටද කියලා? දැන් කෙනෙක් කියන්න පුළුවන් ආපෝ අපි දන්නවා. අපි ඕවා ලියලක් තියෙනවා කියලා. හරිද? ඇයි මේවට රෝම ඉලක්කම් කියන්නේ කියලා දන්නවද? මෙවට රෝම ඉලක්කම් කියන්නේ රෝමය කියලා රටක් තියෙනව නේද? රෝමය කියලා. අර කාටුන් එකක් තියෙන සූරපප්පා කියලා. ඒකේ රෝමන් කාරයන්ට ගහන්නේ. අන්න රෝමය කියලා රටක් තියෙනවා. හරිද? ඔන්න ඔය රෝමයේ හිටපු කට්ටිය තමා මේ ඉලක්කම් වර්ගය යොදාගෙන තියෙන්නේ මුලින්ම. හරිද? මේ ඉලක්කම් වර්ගය මුලින්ම යොදාගන්න හදලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි මේක හොයාගෙන තියෙන්නේ. හරිද? අන්න ඒ නිසා අපි මේ ඉලක්කම් වලට කියනවා මොනවා කියලාද? රෝම ඉලක්කම් කියලා කියනවා. රෝම ඉලක්කම්. අන්න පළවෙනි වර්ගය. ඊළඟට කවුද දෙවෙනියා? ලියන අංක 2. අංක 2 තමා කවුද? හින්දු අරාබි ඉලක්කම්. අංක 2 හින්දු අරාබි. හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි ඉලක්කම්. ඊළඟට ඉලක්කම් වර්ගයක් තියෙනවා හින්දු අරාබි ඉලක්කම් කියලා. හරි නේද? ලියාගත්ත නේද? හරි. එහෙනම් ඉලක්කම් වර්ග දෙකයි. හින්දු අරාබි ඉලක්කම් සහ මුලින් කිව්වේ රෝම ඉලක්කම්. දැන් දන්නවද හින්දු අරාබි ඉලක්කම් කියන්නේ ඇයි කියලා උවට? හින්දු කියලා කියන්නේ දෙමළ කියන අදහසක්නේ. ඒතොර හින්දු කියන්නේ ආගමක්නේ. හරිද? ඒතොර දෙමළ ජාති ඉන්නේ ගොඩක් වෙලාවට හින්දු කියන ආගම අදහන්නේ. ඔය හින්දු භක්තිකයෝ ගොඩාක් ඉන්න රට තමා කවුද? මොන රටේද ඉන්නේ? අපේ අසල්වැසි රටේ. හරිද? අපේ රටට උඩින් තියෙන්නේ කොහෙද? ඉන්දියාවේ තමා ඉන්නේ. ඉන්දියාවේ. එතකොට ඔය ඉන්දියාවේ කට්ටිය හරිද අරාබි රටත් එක්ක අරාබිකරය කියලා තියෙන්නේ ඔය මුස්ලිම් රටවල් තියෙන්නේ. හරිද? අන්න ඒ රටවල් එක්ක ගනුදෙනු කිරීම සඳහා ඉලක්කම් වගයක් යොදාගෙන තියෙනවා. අන්න ඒ යොදාගත්තු ඉලක්කම් ටික තමා අපි හඳුන්වන්නේ හින්දු අරාබි ඉලක්කම් කියලා. එහෙනම් මේ හින්දු අරාබි ඉලක්කම් කවුරුත් නෙමෙයි හොයාගෙන තියෙන්නේ. අපේ අසල්වාසී රට හොයාගෙන තියෙන්නේ. හරිද? ඉන්දියාවේ කට්ටිය තමයි මේක හොයාගත්තේ. අන්න ඒ නිසා හින්දු කියලා මුලින් දැම්මා. අන්න එහෙනම් හරි නේද? සංඛ්‍යා ලියන්න එහෙනම් භාවිතා කරනවා ඉලක්කම් වර්ග දෙකක්. රෝම ඉලක්කම් සහ හින්දු අරාබි ඉලක්කම්. ඉතින් අපේ රටෙන් නම් එහෙම මේ ඉලක්කම් જાතියක් හොයාගෙන නැහැ. ඉතින් හරිද? එහෙම තාම හොයාගෙන නැහැ. එහෙම තිබ්බය කියලා. එතකොට තියෙන්නත් ඇති. ඒවා මේ තරම් ප්‍රසිද්ධ නැහැ. ඒ හින්දා ඉතින් අපි පාවිච්චි කරන්නේ අර පිටරට කට්ටිය හොයාගත්තු ඉලක්කම්ම තමයි. හරි. මෙන්න අහගන්නකො දැන් කොහොමද මේකෙන් සංඛ්‍යා ලියන්නේ කියලා. හරි. දැන් ඔන්න ඕගොල්ලෝ ඉගෙන ගත්තා සංඛ්‍යා ලියන්න ඉලක්කම් ඕනේ. ඉලක්කම් ප්‍රධාන වර්ග කීයද? දෙකයි. මොනවද? රෝම ඉලක්කම් සහ හින්දු අරාබි ඉලක්කම්. දැන් මෙන්න මේ රෝම ඉලක්කම් වලින් සංඛ්‍යා ලියද්දී අපි භාවිතා කරන්නේ මෙන්න මෙහෙම සංකේත වගයක්. බලන්න මේ ඕගොල්ලෝ අඳුරනවා. I අකුර, simple I අකුර, simple V අකුර, ඊළඟට simple X අකුර, ඊළඟට capital L අකුර, capital C අකුර, capital D අකුර, capital M අකුර. අන්න ඔන්න ඔය වගේ හරිද? ඔන්න ඔය වගේ සංකේත ටිකක් තමා අපි රෝම ඉලක්කම් වලදී සංඛ්‍යා ලියන්න යොදාගන්නේ. හරිද? දැන් ඕගොල්ලොත් මේ කට්ටියකින් කිහිප දෙනෙක් හරි දන්නවා ඇති අනිවාර්යයෙන්ම. රෝම ඉලක්කම් ලියලා තියෙනවනේ නේද? එතකොට මේ සංකේත ටික යොදාගෙන තමයි ඕනම සංඛ්‍යාවක් ලියන්නේ. දැන් දරුවෝ මෙතනින් එහාටත් සංකේත තියෙනවා. ඒව ඕගොල්ලෝ තාම දන්න සංකේත නෙමෙයි. ඒ හින්දා මං එව්ව ලියන්න යන්නේ නැහැ. හරිද? දැන් මේ ටික නම් ඕගොල්ලෝ දන්නවනේ නේද? ඉංග්‍රීසි හොඩි අකුරු නෙමෙයි. හරි. එතකොට මේ සංකේත හැම එකකටම තියෙනවා වටිනාකමක්. හරිද? මේ සංකේත හැම එකකටම තියෙනවා වටිනාකමක්. මේ I අකුරෙන් නිරූපණය කරන්නේ එක කියන අගය. හරිද? එකක් තමයි නිරූපණය කරන්නේ. V කියන
කෙනාගෙන් නිරූපණය කරන්න කීයද? 5. v වලින් 5. ඊළඟට x වලින් නිරූපණය කරන්නේ ඔයගොල්ලෝ දන්නවා කීයද? 10. 10 තමයි නිරූපණය කරන්නේ. ඊළඟට l වලින් නිරූපණය කරන්නේ 50. l වලින් 50. හරිද? ඊළඟට මම මේගොල්ලන්ව ටිකක් දුරස් කරලා ලියා ගන්න නැත්නම් එක ගොඩේ වෙනවනේ. c d m. ඊළඟට ඉන්නවනේ c කියලා කෙනෙක්. රෝම ඉලක්කම් වල c කියන්නේ 100ට. එතකොට d කියන්නේ 500ට. 500ට. m කියලා කියන්නේ 1000ට. හරිද? ඔන්න ඔහොම සංකේත ටිකක් යොදාගෙන තමයි රෝම ඉලක්කම් වලදී සංඛ්‍යා ලියන්නේ. එතකොට ඒ සංකේත වලට ඉන්නව දරුවෝ ඔන්න ඔය වගේ වටිනාකම්. ඔය වටිනාකම් යොදාගෙන දැන් අපිට සංඛ්‍යාවක් ලියන්න ඕන වුණා කියලා හිතන්නකෝ. ලියන්නේ මෙන්න මෙහෙම. අපි හිතමු මට ලියන්න ඕනේ 56 කියලා. 56 කියලා ලියන්න ඕන වුණා කියන්නකෝ. ඕක ලියන්නේ මෙහෙමයි. 56 මෙතන තියෙන වටිනාකම් වලින් හදා ගන්නවා. හරිද? ඉස්සෙල්ලාම ගන්නවා 50ක්. එතකොට ලියනවා L අකුර. 56ක් නේ හදන්න ඕනේ. එතකොට බලන්නකො මේ වටිනාකම් වල 6ක් නෑ නේද? 6 හදන්නේ කොහොමද? 6 හදන්නේ 5කුයි 1කුයි ගන්නවා. 5කුයි 1කුයි. අන්න එතකොට 5ට අදාළව v අකුරකුයි 1ට අදාළව i අකුරකුයි ගන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ 6 ලියන විදිය. v i කියලා ලියනවා. ඔන්න තියෙනවා රෝම ඉලක්කම් වලින් මොකද්ද? 56 ලියන විදිය. 56. ඊළඟට මෙහෙම හිතන්නකො මේ තව අපිට ඕනි කියලා ලියා ගන්න 120. හරිද? 120 ලියා ගන්න ඕන වුණා කියලා රෝම ඉලක්කම් වලින් ලියන්නේ මෙහෙමයි. 100 කියන්නේ 100ක් ගන්න එපා මුලින්ම. 100ට ගන්නවා මොකක්ද? 100 අකුරක්. ඊළඟට තියෙනවානේ 20ක් කියලා. එතකොට බලන්නකෝ දැන් මෙතන 20 නැහැ නේද? 20ට අදාළ අකුරක් නැහැනේ. අපි 20 හදා ගන්නවා. දැන් මේ x අකුරකින් තියෙන්නේ 10යිනේ. එතකොට 10 ඒවා දෙකක් කීයද? 20ක්නේ. එතකොට ලියනවා මෙහෙම x කියලා. හරිද? ඔන්න තියෙනවා 120. ඊළඟට අපිට ලියන්න ඕන උනොත් 2600 අපි හිතමුකෝ 58 වගේ එකක් 2658ක් ලියා ගන්න ඕනේ. හරි? එතකොට කරන්නේ මෙහෙම වැඩක්. මේ 2000ක් ලියා ගන්න එපා. එතකොට මෙතන 2000ක් නැහැනේ. 2000ට අකුරක් නැහැ. එතකොට 2000ක් හදා ගන්නවා මෙතන තියෙන කෙනෙක්ගේ. හරිද? එතකොට අර m කියන්නේ 1000යි නේද? එතකොට අපි කරන්නේ 1000ව දෙකක් ගන්නවා. 1000ව දෙකක්. උන් එනවා 2000යි. හරිද? ඊළඟට 600ක්. 600ක් ගන්නත් දැන් මෙතන 600ට අදාළ අකුරක් නැහැනේ. එතකොට කරන්නේ 500යි 100යි 600යිනේ. මේ දෙන්නව ගන්නවා. 500ට ගන්නවා D 100ට ගන්නවා C. අන්න එතකොට 500යි 100යි කීයද? 600යි. 600ත් හරි. 50ට ගන්න නම් කීයද? L නේ. L 8. 8 හදන්න බලන්න ආයෙත් නෑ නේද 8 ඉලක්කමට. එතකොට 8 හදන්නේ මෙහෙමයි. 5කුයි 1ව 3කුයි ගන්නවා. ඔයගොල්ලෝ 8 ලියලා තියෙනවානේ. එතකොට 5කුයි 1ව 3කුයි. ඔන්න ඔහොම තමයි ඉතින් කීයද? 2658 ලියන්න වෙන්නේ. දැන් බලන්නකෝ ඔහොම අපි සංඛ්‍යා ලිව්වනම් මොකද වෙන්නේ? කට්ටියට ගණනුත් එපා වෙනවා. ඇයි ඒ? සමහරු ඉංග්‍රීසි අකුරු දැක්කත් බයයිනේ. හරිද? ඉංග්‍රීසි අකුරු දැක්කත් බයයි. අම්මෝ ඉංග්‍රීසි බෑ කියනවා. හරි. එතකොට හොඳ වෙලාවට අපි මෙව්වා මෙච්චර දුරට ලියන්නේ නැහැ. ඇයි මේ රෝම ඉලක්කම් වලින් සංඛ්‍යා ලියන එක හරි අමාරුයි. හරිද? වටිනාකම් මතක තියාගන්න ඕනේ. අනිත් එක හෙන දිගයි. බලන්නකො අර කොච්චර අකුරු තියෙනවද? ඒ හින්දා මෙව්වා ගැන අපිට ඉගෙන ගන්න නැහැ. මම මේ උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට ලියන විදිහ පෙන්නුවා විතරයි. හරිද? එහෙනම් ඔන්න රෝම ඉලක්කම් කියලා જાතියක් තියෙනවා. එච්චරයි අපි මතක තියාගන්නේ. හරි? රෝම ඉලක්කම් කියලා જાතියක් තියෙනවා. ඒ රෝම ඉලක්කම් වලදී මෙන්න මේ වගේ වටිනාකම් තියෙන සංකේත යොදාගෙන තමා සංඛ්‍යා ලියන්නේ. මේ තියෙන්නේ එකට උදාහරණයක්. හරිද? බය වෙන්න එපා දැන් ඕනේ. අම්මෝ දැන් ඔව්ව කොහොමද මන් ලියන්නේ කියලා. අපෝ මෙව විභාග වල අහන්නේ නැහැ. මේ කරුණු දෙන්නේ ඕගොල්ලන්ගේ දැනුමට. හරිද? මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න ඕනේනේ. හරි ඒව දැනන් ඉන්න ඕනේ. මෙහෙම දෙයක් තියෙනවා කියලා. අන්න ඒකටයි මේ දෙන්නේ. හරි මෙව පාඩම් කරන්න ඕනේ නැහැ. මොකද රෝම ඉලක්කම් අපේ විභාගේ දැන් අහන්නේ නැති නිසා. අපි දැනට
දැනුම සඳහා ඔක ලියලා තියාගමු. හරි. තරුවක් දාන්න. තරුවක් දාලා පාට පෑනකින් මෙන්න මෙහෙම ලියා ගන්න. පාට පෑනකින් රෝම ඉලක්කම් වලදී රෝම ඉලක්කම් වලදී රෝම ඉලක්කම් වලදී රෝම ඉලක්කම් වලදී කියලා කමාවක් දාන්න. රෝම ඉලක්කම් වලදී කියලා ලිව්වා කමාවක් දැම්මා. හරිද? කමාවක් දාලා මෙන්න මේ කට්ටිය ලියා ගන්න මේ විදිහට මේ I අකුර ඒ කියන්නේ 1, v 5, x ඒ කියන්නේ 10 මෙන්න මේ මම ලියලා තියෙනව නේද? ඒ විදිහටම සංකේතය ලියලා යටින් වටිනාකම සංකේතයේ වටිනාකම ওই විදිහට මේ කට්ටියම ලියා ගන්න. I ඒ කියන්නේ 1 v ඒ කියන්නේ 5 x පහලින් දැම්මා ඒ කියන්නේ 10 l ඒ කියන්නේ 50 ඊළඟට c කියන්නේ 100 ඊළඟට d ඒ කියන්නේ 500 ඊළඟට m කියන්නේ කීයද 1000 ලියාගත්තද? ඊළඟට ලියන්න එතනින් ඉඳන් ආදී සංකේත ලිනිදේ තේරුණා නේද? මේක ලියලා ඉවරනාට පස්සේ මෙතන ඉඳන් ලිය යන්න. ආදී සංකේත ඉලක්කම් ලෙස ඉලක්කම් ලෙස යොදා ගනිමින් සංඛ්‍යා ලියනු ලබයි. හරි නේද? එහෙනම් ඔන්න ඔය වගේ සංකේත තමයි අපි යොදාගන්නේ මොන ඉලක්කම් වලදීද? රෝම ඉලක්කම් වලදී සංඛ්‍යාවක් ලියන්න. හරි. හැබැයි හොඳ වෙලාවට අපිට ඕක ඉගෙන ගන්න නැහැ. අපි ඔහොම ගණිතයේදී ඉලක්කම් ලියන්නේත්, ඒ කියන්නේ සංඛ්‍යා ලියන්නේත් නැහැ. හරි. අපි නිකමට ඔහොම ඉවුවක් තියනවා කියලා ඉගෙනගෙන තියාගමු. හරි. උදාහරණ කියලා ඔන්න ඔතන මම රතු පාටින් ලියලා තියෙනව නේද? පහලින් 56 120 2658 කියලා තුන් දෙනේ. ඔන්න ඔය තුන් දෙනාව ලියා ගන්න උදාහරණ කියලා දැන් ඔතෙන්ට. හරි දැන් එක එක අයට එක එක කාලය අවශ්‍ය වෙනවනේ ওই ටික ලියා ගන්න. දැන් ලස්සනට ලියා ගන්න ඕනේ පාට පෑනකින් එහෙම ලියා ගන්න. හරි.
ඒ හින්දා දැන් වීඩියෝ එක නතර කරලා ඔය ටික ලියාගෙන එතන ඉඳන් වීඩියෝ එක ප්ලේ කරලා ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න. හරි. ඔන්න දැන් මේ තුන් දෙනා ලියාගත්තා නේද? ඔන්න අපි රෝම ඉලක්කම් ගැන ඉගෙන ගත්තා. දැන් අපිට ඉතුරුලා තියෙන කවුරු ගැන කියන්නද? හින්දු අරාබි ඉලක්කම් ගැන කියන්න. මෙන්න අහගන්නකෝ. දැන් මේ රෝම ඉලක්කම් වලින් ලියපෙව්වනේ. හරිද? හින්දු අරාබි ඉලක්කම් වලදී ඒ කියන්නේ අපි සුලභව ලියන සංඛ්‍යා ලියන්න අපි භාවිතා කරන ඉලක්කම් වලදී අපි භාවිතා කරනවා මෙන්න මෙහෙම ඉලක්කම් 10ක්. අපි භාවිතා කරනවා 0 1 2 3 4 5 6 7 8 9. මේ බලන්න මෙතන ඉන්නවා 10 දෙනෙක් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔන්න ඔය ඉලක්කම් 10 යොදාගෙන තමයි අපි හින්දු අරාබි ක්‍රමයේදී සංඛ්‍යා ලියන්නේ. ඇත්තරම දරුවෝ ඕගොල්ලෝ එකේ ඉඳන් මේ දක්වා ලිව්ව නේද සංඛ්‍යා? ඒ හැම සංඛ්‍යාවක්ම ලියලා තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් ටික භාවිතා කරලා නෙමෙයිද? මේ ඉලක්කම් ටික භාවිතා කරලානේ. කුඩාම සංඛ්‍යාවේ ඉඳන් ඕගොල්ලෝ ලියලා තියෙන දැනට විශාලම සංඛ්‍යාව දක්වා අපි කතා කළත් ඔය ඉලක්කම් ටිකනේ භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉලක්කම් වර්ග දෙකක් තිබ්බට රෝම ඉලක්කම් සහ හින්දු අරාබි ඉලක්කම් විදිහට අපි ගණිතයේදී රෝම ඉලක්කම් ලියන්නේ නැහැ. හේතුව අර ඉස්සෙල්ලා කිව්වත් වගේ ඒවා දීර්ඝයි ලියන්න අපහසුයි. අන්න ඒ නිසා ගණිතයේදී අපි භාවිතා කරන්නේ හින්දු අරාබි ඉලක්කම්. හරිද? අපි භාවිතා කරන්නේ මොනවද? හින්දු අරාබි ඉලක්කම්. එතකොට හින්දු අරාබි ඉලක්කම් වලදී මෙන්න මේ ඉලක්කම් 10 තමා ඕනම සංඛ්‍යාවක් ලියන්න අපි භාවිතා කරන්නේ. එතකොට දැන් කොහොමද 56 ලියන්නේ? අපිට අර ඉස්සෙල්ලා වගේ සංකේත ඕනේ නැහැනේ දැන්. කෙලින්ම අපි ලියනවා කොහොමද 56? 5යි 6යි. බලන්න කොච්චර ලේසිදනේ. 5යි 6යි 56. ඊළඟ 120 1යි 2යි බිංදුව 120. ඊළඟට 2600 58 කියලානේ මන් දුන්නේ. 2658 කොහොමද ලියන්නේ? 2යි 6යි 5යි 8 2658. අන්න හින්දු අරාබි ඉලක්කම් කියන්නේ මේ විදිහට ලියන අයට. මෙහෙම මේ සංකේත උදල් ලියන කට්ටියට තමයි කියන්නේ මොන ඉලක්කම්ද? රෝම ඉලක්කම් කියලා. එතකොට අපි කතා කරන්නේ මොන ඉලක්කම් ගැනද? අපි කතා කරන්නේ හින්දු අරාබි ඉලක්කම් ගැන. මොකද ගණිතයේදී අපි භාවිතා කරන්නේ හින්දු අරාබි ඉලක්කම්. හරි? රයිට්. එහෙනම් දැන් අපි ලියාගමු තරුවක් දාලා හින්දු අරාබි ඉලක්කම් ගැන. හරි. තරුවක් දාලා ලියන්න පාට පෑනකින් මෙහෙම. හින්දු අරාබි හින්දු අරාබි හින්දු අරාබි හින්දු අරාබි ඉලක්කම් වලදී ඉලක්කම් වලදී ඉලක්කම් වලදී ඉලක්කම් වලදී මෙන්න මේ විදිහට දරුවෝ කමා දාලා ලියන්න. මෙන් බලන්න. බිංදුව ලියාගෙන යන්න. බිංදුව කමා 1 කමා 2 කමා 3 කමා 4 කමා 5 කමා 6 කමා 7 කමා 8 කමා 9 9 ආදී
ලෙස ආදී ලෙස ඉලක්කම් 10ක් ආදී ලෙස ඉලක්කම් 10ක් ඉලක්කම් 10ක් ඉලක්කම් 10ක් යොදා ගනිමින් යොදා ගනිමින් යොදා ගනිමින් සංඛ්‍යා 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 ලියනු ලබයි සංඛ්‍යා ලියනු ලබයි සංඛ්‍යා ලියනු ලබයි හරි මෙන්න මේ තුන් දෙනාව දරුවෝ ඔතෙන්ට උදාහරණ විදිහට ලියන්න දැන් පේනව නේද වෙනස හරිද ඉස්සෙල්ලා මේ අගයන් තුනම අපි රෝම ඉලක්කම් වලින් ලිව්වනේ කොච්චර අමාරුද නේද හොයාගන්න ඒක ලියන විදිය හැබැයි දැන් මෙතෙන්දි හරිම ලේසි ඒ නිසා මේ ක්‍රමය තමයි අපි ගණිතයට යොදා ගන්න හරි රයිට් මේක ලියා ගන්න දැන් ඉස්සෙල්ලා වගේම වීඩියෝ එක නතර කරලා ඕගොල්ලන්ට අවශ්‍ය කාලය අරගෙන ලස්සනට ලියා ගන්න ඕක හරිද දැන් මේ තුන් දෙනාත් ලියාගත්තා නේද ඔන්න හින්දු අරාබි ඉලක්කම් කියන ක්‍රමය එතකොට කවුද මේකෙන් ලේසි මේකෙන් ලේසි කෙනා තමයි කවුද හින්දු අරාබි ඉලක්කම් කියලා කියන්නේ එහෙනම් අපි ගණිතයේදී සංඛ්‍යා ලියන්න භාවිතා කරන්නේ ඔන්න ඔය හින්දු අරාබි ඉලක්කම් කියන ක්‍රමය හරි රයිට් ඒක අපි ලියාගමු අවසාන වශයෙන් උතෙන්ට දරුවෝ ලියන්න මෙහෙම සංඛ්‍යා ලිවීමේ සංඛ්‍යා ලිවීමේ පහසුව නිසා සංඛ්‍යා ලිවීමේ පහසුව නිසා ගණිතයේදී සංඛ්‍යා ලිවීමට හින්දු අරාබි ක්‍රමය හින්දු අරාබි ක්‍රමය හින්දු අරාබි ක්‍රමය යොදා ගනී හින්දු අරාබි ක්‍රමය යොදා ගනී හින්දු අරාබි ක්‍රමය යොදා ගනී හරි ඔන්න අපි පාඩමට ප්‍රවේශයක් ගත්තා හරිද ආරම්භයක් ගත්තා දැන් තේරෙනව නේද එදා කතා කරපු පාඩමට වඩා චූට්ටක් වැඩිපුර තියෙනවා වගේ කියලා හරි එන හැබැයි හොඳට අහගන්න ඕනේ හොඳට පාඩම් කරගන්නත් ඕනේ හරි එහෙනම් මෙන්න මෙච්චරයි අපි ඉගෙන ගත්තේ සංඛ්‍යා ලියන්න මොනවද ඕනේ ඉලක්කම් ඕනේ ඉලක්කම් ප්‍රධාන වශයෙන් තියෙනවා කොටස් කීයක්ද කොටස් දෙකක් තියෙනවා මොනවද කොටස් දෙක එකක් රෝම ඉලක්කම් අනිත් එක හින්දු අරාබි ඉලක්කම් ඔන්න ඕගොල්ලෝ මතක තියාගන්න ඔච්චරයි ඊළඟට මතක තියාගන්න හින්දු අරාබි ඉලක්කම් තමයි අපි
ගණිතයේදී යොදාගන්නේ. ඒකට හේතුව මොකක්ද? ලිවීමේ පහසුව නිසා. හරි. දැන් අපි කතා කරගමු ඉලක්කම් භාවිතා කරලා ලියන්නේ මොනවද? සංඛ්‍යානේ. සංඛ්‍යා ගැන. එහෙනම් දාන්න අනුමාත්‍රිකාවක් සංඛ්‍යා 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 ලියාගන්න මාතෘකාව. ලියාගන්න දරුවෝ මාතෘකාව. හරි නේද? රයිට්. ඔන්න දැන් හොඳට අහගන්න ඕනේ ඊළඟ කොටස් ටික ඈ. ඔන්න දැන් මම පාඩමේ ඊළඟ කොටසට යන්නයි හදන්නේ. දැන් මම ඕගොල්ලන්ට ඉගැන්නුවා නේද අපි සංඛ්‍යා ලියන්න භාවිතා කරන්නේ හින්දු අරාබි ඉලක්කම් කියලා. එතකොට හින්දු අරාබි ඉලක්කම් වලදී අපි මෙන්න මේ ඉලක්කම් ටිකනේ භාවිතා කරන්නේ සංඛ්‍යා ලියන්න. 0 1 2 3 4 5 6 7 8 9. හරි. ඔන්න ඔය 10 නේද අපි යොදාගන්නේ. හිතලා බලන්නකෝ. ඕගොල්ලන්ගේ උපන්දිනේ ලියන්න තියනවා කියලා. හරිද? එතකොට උපන්දිනේ ලියද්දි ඔතන ඉලක්කම් ටිකක්නේ භාවිතා කරන්නේ. ඕනම තැනකදී ඔච්චර තමයි තියෙන්නේ. වෙන ඉලක්කමක් තියෙනවද කියලා හිතලා බලන්න මොනවාක් හරි තව එකක්. නෑ නේද? ඔච්චර තමයි තියෙන්නේ. හැබැයි දැන් මේ ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යා ලියද්දි අපි ඒ සංඛ්‍යාවල ලියන නිශ්චිත ක්‍රමයක් තියෙනවා. හරිද? හරිම ක්‍රමයක් තියෙනවා. අපි නොහිතුණාට අපිට නොහිතුණාට හරිද? හරියටම ක්‍රමයක් තියෙනවා. අපි දැන් ඉගෙන ගන්න හදන්නේ අන්න ඒ ක්‍රමේ. දැන් මෙච්චර කල් ඕගොල්ලෝ සංඛ්‍යා ලිව්වට ඇත්තටම ඒක හැදුනේ කොහොමද කියලා දන්නේ නැහැ. හරිද? ඔන්න අද තමයි ඕගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ හරියටම සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? අපි ගත්තොත් මුලින්ම හරිද? අපි ගත්තොත් මුලින්ම මම එක කියලා දාන්නම්කෝ. 1 සිට 9 දක්වා 1 සිට කීය දක්වාද 9 දක්වා 1 සිට 9 දක්වා තියෙන සංඛ්‍යා ලියද්දී අපි භාවිතා කරන්නේ එක ඉලක්කමයි. හොඳට හිතලා බලන්නකො හරිද? 1 ඉඳන් දැන් 1 2 ඇතරම මෙතන 1 ඉඳන් නෙමෙයි දරුවෝ. මම වෙනස් කරන්නම් බිඳුවේ සිට බිඳුවේ සිට. එකට කලින් බිඳුවක් ඉන්නවනේ හරි. එතකොට බිඳුවේ ඉඳන් 9 දක්වා තියෙන හැම සංඛ්‍යාවක්ම ලියන්න අපි භාවිතා කරන්නේ ඉලක්කම් කීයද? ඉලක්කම් 1යි භාවිතා කරන්නේ. හිතලා බලන්නකෝ බිඳුව ලියන්න බිඳුව විතරයි. 1 ලියන්න 1 විතරයි. 2 ලියන්නේ 2කින් විතරයි. ඔය වගේ 9ට එනකම්ම ඉලක්කම් කීයද අපි යොදාගන්නේ? ඉලක්කම් 1යි යොදාගන්නේ. හරියටම ඉලක්කම් 1යි. හරිද? ඊළඟට 10 සිට මෙන්න බලන්න 10 සිට 99 දක්වා 10 සිට කීය දක්වාද 99 දක්වා ඉලක්කම් කීයක් ඕන වෙනවද? ඉලක්කම් දෙකක් ඕන වෙනවා. ඉලක්කම් දෙකක් හෝ එකම ඉලක්කම දෙවතාවක් ලියනවා. දැන් 99 වගේ එකක් ලියනකොට ඉලක්කම් එකයිනේ පාවිච්චි කරන්නේ 9 විතරයි. හැබැයි 9 දෙවතාවක් ලියනවා. ඒ කියන්නේ දරුවෝ ඔය 10 ඉඳන් 99 වෙනකන් සංඛ්‍යාවක් ලියද්දි හැම විටම දෙන්නෙක් ලියවෙනව නේද? ඉලක්කම් දෙකක් හරි නැත්නම් එකම ඉලක්කම හරි කොහොම හරි දෙන්නෙක් ලියවෙනවනේ. ඒ කියන්නේ ස්ථාන දෙකක් තියෙනවා. ඒ සංඛ්‍යාවට ස්ථාන දෙකක්. දැන් අර බිඳුවේ ඉඳන් 9 දක්වා එක ඉලක්කමයිනේ යොදාගන්නේ. ඒ කියන්නේ ඒ සංඛ්‍යාවේ තියෙන්නේ එක තැනයි. එක ස්ථානයයි තියෙන්නේ. හරිද? හැබැයි 10 ඉඳන් 99 දක්වා ලියනකොට ඉලක්කම් කීය ගානේ ඕනේද? ඉලක්කම් 2 ගානේ ඕනේනේ. අන්න එතකොට තැන් දෙකක් තියෙනවා සංඛ්‍යාවේ. ඒ ඉලක්කම් දෙකක් තියෙනවනේ. අන්න තැන් දෙකක් එහෙම නැත්නම් ස්ථාන දෙකක් තියෙනවා. හරිද? ස්ථාන දෙකක් තියෙනවා. තව ඉවර නැහැ. ඊළඟට 99ට පස්සේ කවුද එන්නේ? 99ට පස්සේ එනවා 100. 100 ඉඳන් 100 සිට 999 දක්වා 999 දක්වා සංඛ්‍යා ලියද්දි 100 ඉඳන් 101 102 103 ওই විදිහට 900 කීයද 99 දක්වා සංඛ්‍යා ලියද්දි ඉලක්කම් කීයක් ඕන වෙනවද?
ඉලක්කම් 3ක් ඕන වෙනවා. අන්න හරි ඉලක්කම් 3ක් ඕන වෙනවා. ඒ කියන්නේ ඒ වගේ සංඛ්‍යාවකට තියෙනවා තැන් 3ක්. හරිද? දැන් මේ බලන්න 250 ලියනවා. කොහොමද ලියන්නේ? 2යි 5යි බිංදුව. තේරෙනවද? තැන් 3ක් තියෙනවා. තැන් 3ක්. එහෙම නැත්නම් ස්ථාන 3ක් තියෙනවා. අන්න ඕගොල්ලෝ තේරුම් ගන්න ළමයි. දැන් මෙතනිනුත් එහාට හුම් වෙනවනේ. ඊළඟට 1000 ඉඳන්. මොකද වෙන්නේ? ඉලක්කම් 4ක් ඕන වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාවක වටිනාකම වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒක ලියන්න අවශ්‍ය කරන ඉලක්කම් ගාන වැඩි වෙනවා. ඉලක්කම් ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ ඉලක්කමක තියෙන තැන් ගාන එහෙම නැත්නම් හරිම වචනේ තමයි ස්ථාන ගණන. ස්ථාන ගණන මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් තේරුම් ගන්න දැන් මේක ඕගොල්ලෝ කොහොමද දන්නද? හරිද? යම් සංඛ්‍යාවක ඉලක්කම් ගාන වැඩි නම් මොකද වෙන්නේ? එයාගේ වටිනාකම වැඩි. හරිද? අපි කියනවා ස්ථාන වැඩි කියලා යාට. එහෙනම් දරුවෝ දැන් මේ කියන Hindu අරාබි ඉලක්කම් අපි යොදාගෙන සංඛ්‍යා ලියද්දි අපි එක ඉලක්කමක් යොදාගෙන ලියන සංඛ්‍යා ඉන්නවා. ඉලක්කම් දෙකක් යොදාගෙන ලියන සංඛ්‍යා ඉන්නවා. ඉලක්කම් තුනක් යොදාගෙන ලියන සංඛ්‍යා ඉන්නවා. ඊළඟට තව ඉලක්කම් 4ක්, ඉලක්කම් 5ක්, ඉලක්කම් 6ක් සීමාවක් තියනවද? අපෝ නෑ ඕන තරම් ඉලක්කම් යොදාගෙන සංඛ්‍යා ලියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉලක්කම් ගාන වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? සංඛ්‍යාවේ වටිනාකම වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒ සංඛ්‍යාවේ තියෙන තැන් ගාන, ඒ කියන්නේ ඉලක්කම් පිහිටන තැන් ගාන. එහෙම නැත්නම් ඒවට කියනවා මොනවා කියලාද? ස්ථාන ගණන මොනවා වෙනවද? වැඩි වෙනවා. එතකොට ඔය කිසියම් සංඛ්‍යාවක් අපි කියවනවනේ. ඒ කියවන්නේ ඔයගොල්ලෝ දන්නවද? ඔන්න ඔය ස්ථාන ගාන අනුව. හරිද? දැන් ඕගොල්ලන්ට ඉස්සර පොඩි පන්තිවලදී නම් ওই සංඛ්‍යා කියවන්න උගන්වනකොට ඔච්චර ලොකුවට උගන්වන්නේ නැහැ කොහොමද හැදුනේ කියලා. හැබැයි දැන් අපි ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි. ඔන්න එහෙනම් දැන් ආයෙත් මම කියනවා සරලවම අපි සංඛ්‍යා ලියන්න භාවිතා කරනවා මොනවද? Hindu අරාබි ඉලක්කම්. එතකොට ඉලක්කම් එකක් භාවිතා කරලා ලියන සංඛ්‍යා තියෙනවා. ඒක උතන ඉඳන් කොතෙන්ටද? 0 ඉඳන් 9ට. ඉලක්කම් දෙකක් භාවිතා කරලා ලියන සංඛ්‍යා තියෙනවා. ඒ 10 ඉඳන් 99ට. ඉලක්කම් 3ක් භාවිතා කරලා ලියන සංඛ්‍යා තියෙනවා. ඒ 100 ඉඳන් කීයටද? 999ට. ඔය වගේ ඉලක්කම් ගාන වැඩි වෙන්න මොකක් වැඩි වෙනවද? ඒ සංඛ්‍යාවේ වටිනාකම වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ ඒ සංඛ්‍යාවේ තියෙන මොනවා ගාන වැඩි වෙනවද? ස්ථාන ගණන වැඩි වෙනවා. අන්න අපි කතා කරන්නේ ඔන්න ඔය ස්ථාන ගැන. ස්ථාන. ඉගෙනගෙන තියෙනව නේද? එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, ඔහොම කිය. අන්න රයිට්. ඒව ගැන කතා කරන්නයි මේ හදන්නේ. හරි. අපි ඉස්සෙල්ලා ලියාගෙන ඉමු පොඩි සටහනක්. ඔයගොල්ලෝ සංඛ්‍යා කියලා දැම්මනේ. හරි. ඒ යටතේ ලියන්න තරුවක් දාලා මෙන්න මෙහෙම සංඛ්‍යා ලිවීමේදී ඒ සඳහා යොදා ගන්නා ඉලක්කම් ගණන එකිනෙක වෙනස් වේ. ඉලක්කම් ගණන එකිනෙක වෙනස් වේ. හරි.
දැන් අපි ලියාගමු දරුවෝ මෙහෙම. ලියා ගන්න අංක 1 කියලා දාලා අංක 1 බිඳුවේ සිට අංක 1 බිඳුවේ සිට 9 දක්වා බිඳුවේ සිට 9 දක්වා බිඳුවේ සිට 9 දක්වා ඇති සංඛ්‍යා ලිවීමේදී ඇති සංඛ්‍යා ලිවීමේදී එක් ඉලක්කමක් යොදා ගනී. ඊළඟට දාන්න රූලක් ඇරලා අංක 2 10 සිට 99 දක්වා 99 දක්වා ඇති සංඛ්‍යා ලිවීමේදී ඉලක්කම් දෙකක් යොදා ගනී. ඊළඟට රූලක් කරලා ලියන්න අංක 3 සීයේ සිට 999 දක්වා 999 දක්වා සංඛ්‍යා ලිවීමේදී ඉලක්කම් තුනක්
යොදා ගනී. ඉලක්කම් 3ක් යොදා ගනී. හරි. ඔන්න දැන් ටිකක් වැඩියෙන් ලිව්වනේ. හරි. දැන් එහෙනම් තේරුම් ගන්න ඕන දරුවෝ. හරිද? ඔය ලියනවා වගේම තමයි. ඒ කියන්නේ දැන් මම මේ තේරුම් කරන්න හදන්නේ ඔයගොල්ලන්ට ඔහොම වටිනාකම වැඩි වෙන්න මොකක්ද වැඩි වෙන්නේ? සංඛ්‍යාවේ ඉලක්කම් ගාන මොකක් වෙනවද? වැඩි වෙනවා. අපි එතකොට කියනවා ඔය සංඛ්‍යාවක ඉලක්කම් පිහිටන තැන් වලට කියන්නේ ස්ථාන කියලා. ස්ථාන ගාන වැඩි වෙනවා. හරිද? ස්ථාන ගාන වැඩි වෙනවා. එන්න ස්ථාන ගාන වැඩි වෙනවා. එතකොට මේ ස්ථාන වලින් තමයි අපිට හඳුර ගන්න පුළුවන් ඒ සංඛ්‍යාවේ වටිනාකම කොහොම වෙනවද කියලා. හරි? රයිට්. එහෙනම් අවසාන වශයෙන් තව එක රූලක් ලියාගමු ඔය කොටසට. තරුවක් දාලා ලියන්න පාට පෑනකින් මේ ටික. මෙලෙස සංඛ්‍යාවක ඉලක්කම් ගණන වැඩි වන විට එහි වටිනාකම වැඩි වේ. එනම් ස්ථාන ගණන වැඩි වේ. හරි නේද? ටිකක් අද වැඩිපුර ලියවන්න ඕනේ. හරි. දැන් අහගන්නකෝ. අතර දෙනවද නැහනේ? හරි. දැන් අපි ඉගෙන ගත්තානේ. දැන් හොඳට අහගන්න. ඔන්න දැන් මං පාඩමේ මූලික ටික කියලා දීලා ඉවරයි. දැන් තියෙන්නේ ගණන් වලට දාලා ටික ඔයගලන්ට උගන්වන්න. හරිද? ඔන්න දැන් ආයෙත් මම මතක් කරනවා අපි මෙතෙක් වෙලා කතා කරපු දේවල් ටික. හරිද? මේ ටික හොඳට පැහැදිලි කරේ. මේ ටික ඔයගලන්ගේ ඔළුව වලට ගියොත් තමයි ඊළඟ කොටස් ටික තේරෙන්නේ. හරිද? දැන් තේරුම් ගන්නකෝ. සංඛ්‍යා ලියන්න මොනවා ඕනේද? ඉලක්කම් ඕනේ. හරිද? ඉලක්කම් වර්ග තියෙනවා කීයක්ද? දෙකක් තියෙනවා. මොනවද ඉලක්කම් වර්ග දෙක? අංක 1 රෝම ඉලක්කම්, අංක 2 හින්දු අරාබි ඉලක්කම්. රෝම ඉලක්කම්, හින්දු අරාබි ඉලක්කම්. හරිනේ? ඊළඟට දැන් ඔය රෝම ඉලක්කණුයි හින්දු අරාබි ඉලක්කණුයි කියන දෙන්නගෙන් අපි ගණිතයේදී යොදාගන්නේ කාවද? හින්දු අරාබි ඉලක්කම්. ඒක තමයි මුලින්ම ඉගෙන ගත්තේ. හරිද? ලිවීමේ පහසුව නිසා ඒගොල්ලෝ තමයි අපි යොදාගන්නේ. එතකොට දැන් ඔය ඉලක්කම් යොදාගෙන ලියන සංඛ්‍යා ගත්තොත් අපි මුලින්ම පටන් ගන්න බිඳුවෙන්නේ. බිඳුවේ ඉඳන් 9ට දක්වා තියෙන සංඛ්‍යා ලියන්න එක ඉලක්කමක් ඇති. ඒ කියන්නේ එක තැනයි තියෙන්නේ සංඛ්‍යාවේ. එක ස්ථානයයි. ඊළඟට 10 ඉඳන් 9ට පස්සේ 10නේ. 10 ඉඳන් 99 දක්වා තියෙන හැම සංඛ්‍යාවක්ම ලියද්දී ඉලක්කම් දෙකක් ඕනේ. ඉලක්කම් දෙකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට තැන් දෙකක් තියෙනවා. ඒ සංඛ්‍යාවට තැන් දෙකක්. එහෙම නැත්නම් ස්ථාන දෙකක් තියෙනවා. ස්ථාන දෙකක්. හරිද? ඊළඟට 99ට පස්සේ 100නේ. 100 ඉඳන් 999 වෙනකම් තියෙන සංඛ්‍යා ලියද්දී ඉලක්කම් 3ක් ඕනේ. ඉලක්කම් 3ක්.
ඒ කියන්නේ ඒ වගේ සංඛ්‍යාවකට තියෙනවා අන්න තැන් 3ක් නැත්නම් ස්ථාන 3ක් තියෙනවා. හරිද? ස්ථාන 3ක්. අන්න ඔන්න ඔහොම දැන් එතනින් නතර වෙන්නෙත් නෑනේ නේද? 999ට පස්සේ 1000. 1000 ඉඳන් 9999 වෙනකම්. හරිද? ඉලක්කම් 4ක් ඕනේ. ඔය විදිහට ඉතින් මේක ඉවරයක් නෑනේ. එතකොට දරුවෝ අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඉලක්කම් ගාන වැඩි වෙන්න මොකක්ද වැඩි වෙන්නේ? ඒ සංඛ්‍යාවේ වටිනාකම වැඩි වෙනවා. එහෙම වටිනාකම වැඩි වෙන්න හේතු වෙන්නේ ඒගොල්ලන්ගේ තැන් ගාන එහෙම නැත්නම් ස්ථාන ගාන වැඩි වෙන නිසා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි යමු මේකේ ගණන් වලට දාලා කොටස් වලට. දැන් මං කිව්වා නේද ස්ථාන ගාන වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ සංඛ්‍යාවක තියෙනව මොනවද? ස්ථාන තියෙනවා. සංඛ්‍යාවක ස්ථාන තියෙනවා. එහෙනම් දැන් අපි අඳුරගමු සංඛ්‍යාවක පිහිටන ස්ථාන මොනවද කියලා. එතකොට දරුවෝ ස්ථාන ගොඩාක් තියෙනවා. හරිද? අපි ඉගෙන ගන්නේ සංඛ්‍යාවක පිහිටන ස්ථාන 5ක් ගැන. මූලිකම ස්ථාන 5 ගැනයි අපි ඉගෙන ගන්නේ. හරි? රයිට්. එහෙනම් අනුමාත්‍රිකාවක් ලියාගමු දැන් අපි හැමෝම. දැන් අතර දෙන්නේ නැහැ නේද? දැන් ඉතින් ඕව ලියන්නත් පුරුදු වෙන්න ඕනේ. දැන් 6 නේ. හරිද? අර 5 වගේ චුට්ටක් නෙමෙයි ගොඩක් ලියන්න තියෙනවා. හරි. එහෙනම් දාගන්න මාතෘකාවක් සංඛ්‍යාවක ස්ථාන සංඛ්‍යාවක ස්ථාන සංඛ්‍යාවක ස්ථාන හරි මාතෘකාව ලියාගත්තද? ලස්සනට ලියා ගන්න ඕනේ. ලස්සන අකුරෙන් ලියන්න ඕනේ. දැන් අද මේ කියන්නේ මට ඔයගොල්ලන්ගේ සමහරුන්ගේ සටහන් මේ සතියේ බලන්න ලැබුණා. හරිද? ලැබේවි ඉස්සරහටත්. එතකොට මේ ඒගොල්ලන්ගේ සටහන් අතර මම දැක්ක දෙයක් තමයි දරුවෝ සමහරුන්ගේ අකුරුණන් ටිකක් හදා ගන්න ඕනේ. හරිද? සටහන් ලියද්දි ලස්සනට ලියන්නත් ඕනේ. එහෙනම් වේගෙ හදාගමු. හරි. ස්ථානයක නැත්තම් සංඛ්‍යාවක ස්ථාන කියලා ලියුවද? හරි. සංඛ්‍යාවක ස්ථාන. මෙන්න අහගන්නකො. දැන් මම කියවනේ ස්ථාන 5ක් ගැනයි අපි කතා කරන්න කියලා. ඔන්න දැන් හොඳට අහගන්න ඕනේ ඒ ස්ථාන 5 මොනවද කියලා. හරිද? මෙන්න මෙහෙමයි. පළවෙනිම දේ තමයි දැන් අපි කතා කරන්නේ ස්ථාන 5ක් ගැනනේ. මම ලියා ගන්නවා ස්ථාන 5ක් තියෙන සංඛ්‍යාවක්. මෙන්න මෙයාව ගන්නම්කෝ මම. මෙයාට තියෙනවා ඉලක්කම් 5ක්. ඒ කියන්නේ ස්ථාන කීයක් තියෙනවද? ස්ථාන 5ක් තියෙනවා. ස්ථාන 5ක් තියෙනවා. හරි. එතකොට මේ වගේ සංඛ්‍යාවක් අපි ගත්තොත් මේ සංඛ්‍යාවේ මෙන්න මේ අගින්ම හරිද? මෙන්න මේ අගින්ම පිහිටන ඉලක්කම අයිති ස්ථානය අගින්ම පිහිටන ඉලක්කම අයිති ස්ථානය අපි හඳුන්වනවා එක ස්ථානය කියලා. මේ ස්ථානය අපි හඳුන්වනවා මොකක් කියලාද? එක ස්ථානය කියලා හඳුන්වනවා. එක ස්ථානය ඕනම සංඛ්‍යාවක දරුවෝ ඕනම සංඛ්‍යාවක දකුණු පැත්තේ කෙළවරෙන්ම පිහිටන සංඛ්‍යාව ඒ සංඛ්‍යාව පිහිටන ස්ථානය අපි හඳුන්වනවා මොකක් කියලාද? එක ස්ථානය කියලා. එතකොට දැන් මේකේ එක ස්ථානයේ ඉලක්කම තමයි කවුද? බිඳුව. ඊළඟට දෙවනියා. ඒ කියන්නේ අග සිට දෙවනියා. මෙන්න මේ දෙවෙනි තැන තියෙන කෙනාට අපි කියනවා මේ ස්ථානයට දසස්ථානය කියලා කියනවා. දසස්ථානය. හරිද? ඇතැම් අය පුරුදුලා ඉන්නකොට 10 ස්ථානය කියලා කියන්නේ. 10 ස්ථානය නෙමෙයි දරුවෝ හරිම වචනේ මොකද්ද? දසස්ථානය. ඊළඟට අපි ගත්තොත් සංඛ්‍යාවක අග ඉඳන් තුන්වෙනියෙක් හිටියොත් අන්නේ තුන්වෙනි ස්ථානයට කියනවා අපි සියස්ථානය කියලා. සියස්ථානය. හරිද? ඊළඟට දැන් මෙහෙම බලන්න මේ ඕනම සංඛ්‍යාවක මේ පැත්තේ ස්ථාන හඳුනා ගන්න පටන් ගන්න. හරිද? එතකොට ඕනම සංඛ්‍යාවක කෙළවරෙන්ම ඉන්නේ කවුද? එක ස්ථානය. එතන ඉඳන් අග ඉඳන් දෙවෙනි තැන ඉන්නේ දස ස්ථානය. අග ඉඳන් තුන්වෙනි තැන ඉන්නේ කවුද?
සියස්ථානය. ඊළඟට අග ඉඳන් 4 වෙනි තැන. අග ඉඳන් කීවෙනි තැනද? 4 වෙනි තැන. අග ඉඳන් 4 වෙනි තැන ඉන්නේ දහස්ථානය. කවුද? දහස්ථානය. හරිද? ඊළඟට අග ඉඳන් 5 වෙනියා. අග සිට 5 වෙනි ස්ථානය. අග සිට 5 වෙනි ස්ථානය අපි හඳුන්වනවා දස දහස්ථානය කියලා. දස දහස්ථානය. හරිද? ඔන්න ඔය විදිහට තමා ස්ථාන නම් කරගන්නේ. හරිද? දැන් මං කියවනේ ඉස්සෙල්ලා කොටසේදී ඉලක්කම් ගාන වැඩි වෙන්න වටිනාකම වැඩි වෙනවා කියලා. එහෙම නැත්නම් ස්ථාන ගාන වැඩි වෙනවා කියලා. එතකොට දරුවෝ ඕනම සංඛ්‍යාවක ඒ ඉලක්කම පිහිටන තැන එහෙම නැත්නම් ස්ථානය හඳුනගන්න අපි මෙන්න මේ වගේ නාමකරණයක් භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් අපිට සංඛ්‍යාවක් ලියලා කියන්න බෑනේ. ඔය ඔතන තියෙන ඉලක්කම කියලා හරියද? ඔය ඉලක්කම අර එහා පැත්තේ තියෙන ඉලක්කම එහෙම කතා කරන්න බෑනේ. ඒ හින්දා අපි මේ සංඛ්‍යාවක ඉලක්කම් පිහිටන තැනට දෙනව නම. හරිද? ඒ නාමකරණය තමයි මම මේ බෝඩ් එකේ ලිව්වේ. ඒ නාමකරණයේදී ඕනම සංඛ්‍යාවක අග ඉලක්කමට කියන්නේ නැත්නම් අග ඉලක්කම පිහිටන තැනට කියන්නේ මොකක් කියලාද? එක ස්ථානය කියලා. එතකොට අග සිට දෙවනිය පිහිටන තැනට කියන්නේ මොකක් කියලාද? දස ස්ථානය කියලා. ඊළඟට තුන්වෙනිය පිහිටන තැන සිය ස්ථානය, හතරවෙනිය දහ ස්ථානය, පස්වෙනිය දස දහස් ස්ථානය. අන්න දැන් තේරෙනව නේද? ඉලක්කම් ගන්න වැඩි වෙනකොට ස්ථානෙත් නිකන් වටිනාකම වැඩි වෙනවනේ. එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය, දස දහ ස්ථානය. මම ඒ කඩලයි කිව්වේ. තේරෙනව නේද? වටිනාකම වැඩි වෙනවා. 1 10 100 10 10 ඔය විදිහට. හරි. එහෙනම් දරුවෝ ඔන්න ඔය විදිහට තමයි ස්ථානවල පිහිටීම සිද්ධ වෙන්නේ. හරිද? බෝඩ් එකේ පේනව නේද? හරියටම. රයිට්. එහෙනම් දැන් අපි පොඩි සටහනක් ලියාගමු. ඉස්සලා දරුවෝ මෙහෙම ලියාගෙන ඉමු. ලියන්න. කිසියම් සංඛ්‍යාවක එක් ඉලක්කම පිහිටන ස්ථානය හඳුනා ගැනීමට පහත පරිදි නාමකරණයක් යොදා ගනී. හරි. දැන් ඔන්න ඔය බෝඩ් එකේ දාලා තියෙනව නේද මම chart එකක් ඇඳලා. හරිද? සංඛ්‍යාවක් ලියලා ඒ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඔන්න ඔහොම විදිහට නම් කරලා තියෙනවනේ. හරි. දැන් ඕගොල්ලෝ හැමෝම
ඔන්න ඕක ලියා ගන්න ඕනේ ඕගොල්ලන්ගේ සටහන් පොතේ. හරිද? ඕක සටහන් පොතේ ලියා ගන්න ඕනේ. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා හරිද? හොඳට කාලය අරගෙන ලස්සනට පිළිවෙලට පැහැදිලිව විශේෂයෙන් හරිද? එක ගොඩේ ලියා ගන්න එපා දරුවෝ. පැහැදිලිව ඔන්න ඔය සටහන බෝඩ් එකේ දක්වලා තියෙන සටහන ඕගොල්ලන්ගේ පොතේ ලියා ගන්න. ලියාගෙන ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න. right. දැන් ඕගොල්ලෝ මේක ලියාගත්තද? ඔන්න දැන් මං ආයෙත් කියනවා මේ සංඛ්‍යාවක තියෙන ඉලක්කම් පිහිටන තැන හඳුනා ගන්න තමා අපි මෙන්න මේ නාමකරණය භාවිතා කරන්නේ. අපි එතෙන්ට තැනක් කියලා කියන්නේ නැහැ දරුවෝ, කියන්නේ ස්ථානයක් කියලා. හරිද? එතකොට ඔන්න ආයෙත් මං කියනවා ඕනම සංඛ්‍යාවක හරිද? ඕනම සංඛ්‍යාවක අගින් පිහිටන්නේ කවුද? අගින් පිහිටන්නේ එක ස්ථානය. හරිද? අග සිට දෙවෙනි තැන පිහිටන්නේ දසස්ථානය. ඊළඟට අග සිට තුන්වෙනි තැන පිහිටන්නේ සියස්ථානය. අග සිට හතරවෙනියා කවුද? දහස්ථානය. අග සිට පස්වෙනියා කවුද? දස දහස්ථානය. එහෙනම් දැන් මේ පාඩමේ ගණන් හදද්දි ඕගොල්ලන්ට මුලින්ම පුළුවන් වෙන්න ඕන දේ තමා සංඛ්‍යාවක් දීලා ඒ සංඛ්‍යාවේ ඕගොල්ලන්ට කිව්වොත් යම් ඉලක්කමක් අන්නේ ඉලක්කම තියෙන ස්ථානය හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දරුවෝ ඒක වරදින්නේ නැහැ ඕගොල්ලෝ ගන්න කෙලවරේ ඉඳන්. හරිද? කෙලවරේ ඉඳන් මතක තියාගන්න. එතකොට වරදින්නේ නැහැ. හරි? හරි. දැන් අපි ওই ටික ලියා ගන්න ඕනේ පිහිටීම ගැන. right. පහලින් දාන්න අංක 1 කියලා කවුද පළවෙනියා? එක ස්ථානය. දාන්න පහලින් එක ස්ථානය කියලා. එක ස්ථානය. හරි. ඒකට ලියා ගන්න දරුවෝ මෙහෙම සංඛ්‍යාවක 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 අගින්ම 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 පිහිටි අගින්ම පිහිටි ඉලක්කම අයත් අගින්ම පිහිටි ඉලක්කම ඉලක්කම අයත් ඉලක්කම අයත් ස්ථානය 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 හරිද? එහෙනම් ඔන්න එක ස්ථානය කියන්නේ කවුද? හරියට ඔලුවට දාගන්න ඕනේ. එක ස්ථානය කියන්නේ සංඛ්‍යාවක අගින්ම පිහිටන ඉලක්කම පිහිටන ස්ථානය. හරිද? right. එහෙනම් ලියන්න ඊළඟට අංක 2 ඔයගොල්ලෝ එකම පාඩේ ලියන්න දරෝ මම මේ ඔයගලන්ට වෙන වෙනම පැහැදිලි වෙන්නයි ලියන්නේ. අංක 2 දසස්ථානය 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 හරි. ඒකට ලියාගමු මෙහෙම සංඛ්‍යාවක සංඛ්‍යාවක
සංඛ්‍යාවක අග සිට සංඛ්‍යාවක අග සිට දෙවන ඉලක්කම පිහිටන අග සිට දෙවන ඉලක්කම පිහිටන දෙවන ඉලක්කම පිහිටන ස්ථානය right එහෙනම් ඔන්න අග ඉඳන් දෙවෙනි තැන තියෙන්නේ මොකක්ද දසස්ථානය ඊළඟ ලියන්න අංක 3 කියලා මොකක්ද අංක 3 සියස්ථානය ලියාගන්න අංක 3 කියලා දාලා සියස්ථානය හරි ඒක ඉදිරියෙන් ලියන්න මෙහෙම සංඛ්‍යාවක අග සිට තුන්වන ඉලක්කම පිහිටි ස්ථානය තුන්වන ඉලක්කම පිහිටි ස්ථානය එහෙනම් අග ඉඳන් තුන්වෙනියා කවුද සියස්ථානය right ඊළඟට අපි ලියාගමු තව දෙන්නෙක් ඉන්නවා හරි හතරවෙනියා කවුද හතරවෙනි ස්ථානය හතරවෙනියා තමයි දහස්ථානය අන්න දාගන්න 4 කියලා දාලා දහස්ථානය හරි ඒකට ලියාගමු මෙන්න මෙහෙම සංඛ්‍යාවක අග සිට හතරවන ඉලක්කම පිහිටි
පිහිටි පිහිටි ස්ථානය ස්ථානය පිහිටි ස්ථානය අන්න එහෙනම් අග ඉඳන් හතරවෙනියා තමා කවුද? දහස්ථානය කියලා කියන්නේ. හරි. කියාගමු අන්තිම කෙනා. කවුද? අංක 5. අංක 5. ලියන අංක 5 දස දහස් ස්ථානය. දස දහස් ස්ථානය. දස දහස් ස්ථානය. දස දහස් ස්ථානය. ඒකට ලියා ගන්න මෙහෙම සංඛ්‍යාවක 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 අග සිට අග සිට අග සිට පස්වන 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 ඉලක්කම පස්වන ඉලක්කම පස්වන ඉලක්කම පිහිටන පස්වන ඉලක්කම පිහිටන ස්ථානය 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 ඔන්න හරි. හරිද? අපි ටිකක් ලොකු කොටසක් අද ලියා ගන්න වෙනවා දරුවෝ ඉතින් ඈ. මොකද මං කියවනේ මේක ටිකක් වැඩි පාඩමක් කියලා. හරි. එහෙනම් මෙන්න බලන්න සංඛ්‍යාවක අගින්ම පිහිටන ඉලක්කම පිහිටි ස්ථානයට කියනවා එක ස්ථානය. ඊළාට අග ඉඳන් දෙවෙනි ඉලක්කම පිහිටන ස්ථානයට කියනවා දස ස්ථානය. අග ඉඳන් තුන්වෙනි පිහිටන ස්ථානයට කියනවා සිය ස්ථානය. අග ඉඳන් හතරවෙනි පිහිටන ස්ථානයට කියනවා දහ ස්ථානය. අග ඉඳන් පස්වෙනි පිහිටන ස්ථානයට කියනවා දස දහස් ස්ථානය. එතකොට ඔන්න ඔය කරුණු ටික මතක තියාගන්න ඕනේ අපි ස්ථානයක් හඳුනා ගන්න නම්. හරිද? ස්ථානය හඳුනා ගන්න නම් ඔය කරුණු ටික මොකක් වෙන්න ඕනද? මතක තියාගන්න ඕනේ. ලිව්වා වගේම තමයි. හරි? ඒ හින්දා අවසාන රූල ලියන්න මෙන්න මෙහෙම තරුවක් දාලා පාට පෑනකින් ඉහත දැක්වෙන ඉහත දැක්වෙන ඉහත දැක්වෙන ස්ථාන පිළිවෙල ඉහත දැක්වෙන ස්ථාන පිළිවෙල ස්ථාන පිළිවෙල ඇසුරෙන් 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 ඕනෑම ඕනෑම සංඛ්‍යාවක ඕනෑම සංඛ්‍යාවක යම් ඉලක්කමක් පිහිටන යම් ඉලක්කමක් පිහිටන
යම් ඉලක්කමක් පිහිටන ස්ථානය යම් ඉලක්කමක් පිහිටන ස්ථානය 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 හඳුනා ගත හැකිය ස්ථානය හඳුනා ගත හැකිය හරි එහෙනම් අපි මේ ඉගෙන ගත්ත දෙයින් දරුවෝ ඕනම සංඛ්‍යාවක යම් ඉලක්කමක් පිළිටන ස්ථානය අපිට හඳුර ගන්න පුළුවන් හරි හරි එතකොට දැන් දරුවෝ අපි කතා කළානේ ওই සංඛ්‍යාවක ඉලක්කම් පිළිටන ස්ථාන ගැන ඒ අනුපිළිවෙල මම ඔයගොල්ලන්ට ලියලා දුන්නානේ ඔය අනුපිළිවෙල මතක තබා ගැනීමෙන් ඕනම සංඛ්‍යාවක පිහිටන යම් ඉලක්කමක් පිහිටන්නේ කොතනද කියලා හොයාගන්න පුළුවන් කියලාත් මම කිව්වනේ. ඒතර අපේ විභාගවල මෙන්න මේ බෝඩ් එකේ දක්වලා තියෙන ආකාරයේ ප්‍රශ්න අහනවා. බලන්න මේ ප්‍රශ්නය. පහත සංඛ්‍යාවල යටින් ඉරි ඇඳි සංඛ්‍යාව අයත් ස්ථානය ලියන්නලු. හරිද? යටින් ඉරි ඇඳි සංඛ්‍යාව නැත්තම් ඉලක්කම වෙන්න ඕනේ. හරිද? සංඛ්‍යාවට වඩා අපි ඉලක්කම කියලා හදාගමු මෙතන. ඉලක්කම අයත් ස්ථානය. දැන් බලන්න අපි ඉගෙන ගත්තානේ එක් එක් ඉලක්කම පිහිටන ස්ථාන. එතකොට දැන් අපෙන් අහනවා මේ සංඛ්‍යාවල මෙන්න මේ යටින් ඉරි ඇඳලා තියෙන. එහෙම නැත්නම් අන්ඩර්ලයින් කරලා තියෙන මෙන්න මේ ඉලක්කම් අයත් වන ස්ථානය ලියන්න කියලා. එතකොට දැන් අපි ඔක හොයාගන්නේ මෙහෙමයි. අපි මතක් කරනවා අපි ඉගෙන ගත්තු දේ. අගින්ම තියෙන්නේ කවුද? මොන ස්ථානයද? එක ස්ථානය. අග සිට දෙවනියා කවුද? අග සිට දෙවනියා අන්න දස ස්ථානය. එහෙනම් අපි අග ඉඳන් තමයි බලන්නේ හැමතිස්සෙම දරුවෝ මේ අග ඉඳන් දෙවනියානේ මේ ඉන්නේ. එහෙනම් අපි ලියනවා මේ තියෙන්නේ මොන ස්ථානයද? දස ස්ථානය කියලා ලියනවා. දස ස්ථානය. ඊළඟට අපි මේ සංඛ්‍යාවට ගියොත් මේ සංඛ්‍යාවේ බලන්න අග ඉඳන් පළවෙනියා දෙවනියා තුන්වෙනියා අග ඉඳන් තුන්වෙනියා තමයි ඉන්නේ. එතකොට අග සිට තුන්වෙනි ස්ථානය මොකක් කියලාද කිව්වේ? අග සිට තුන්වෙනි ස්ථානය සිය ස්ථානය වෙනවා. අන්න එහෙනම් ඊළඟට ලියනවා මේ ඉලක්කම අයිති වෙන්නේ කාටද? සිය ස්ථානයට. ඊළඟට මේ සංඛ්‍යාවේ නම් බලන්න අන්ලයින් කරලා තියෙන්නේ අග ඉලක්කම. අගින්ම පිහිටන්නේ කවුද? අගින්ම පිහිටන්නේ එක ස්ථානය. එහෙනම් අපි ලියනවා පිළිතුර එක ස්ථානය කියලා. ඊළඟට බලන්න මේ හතරවෙනි කෙනාගේ බලන්න අග ඉඳන් ගත්තොත් 1 2 3 4 5 නේද? කවුද අග සිට පස්වන ඉලක්කම පිහිටි ස්ථානය? එයාට අපි කිව්වේ දස දහස් ස්ථානය කියලා. එහෙනම් අපි ලියනවා දස දහස් ස්ථානය. දස දහස් ස්ථානය. ඊළඟට මෙතන බලමු මේ අග සිට 1 2 3 4 හතරවෙනියා. එතකොට හතරවෙනියා කවුද? අග ඉඳන් හතරවෙනි කෙනා අන්න දහස් ස්ථානය. දහස් ස්ථානය. හරි. ඔන්න ඔය විදිහට දරුවෝ පිළිතුරු ලියන්න පුළුවන්. හැබැයි ඔහොම පිළිතුරු ලියන්න නම් මොකක් වෙන්න ඕනේද? අර මන් දුන්නු පිළිවෙල මතක තියාගන්න ඕනේ. හරිද? මොකක්ද පිළිවෙල? අවසාන වශයෙන් අපි කතා කරමු. මොකක්ද පිළිවෙල? සංඛ්‍යාවක අගින්ම පිහිටන්නේ දකුණු පැත්තේ අගින්ම පිහිටන්නේ එක ස්ථානය. අග ඉඳන් දෙවනි තැන පිහිටන්නේ දස ස්ථානය. අග ඉඳන් තුන්වෙනි තැන පිහිටන්නේ සිය ස්ථානය. අග ඉඳන් හතරවෙනි තැන පිහිටන්නේ මොකක්ද? දහස් ස්ථානය. අග ඉඳන් පස්වෙනි තැන පිහිටන්නේ කවුද? දස දහස් ස්ථානය. දස දහස් ස්ථානය. අන්න එහෙනම් දරුවෝ දැන් හොඳට තේරුම් ගන්න අපි මේ ඉගෙනගත්තු රටාව එහෙම නැත්නම් මේ ඉගෙනගත්තු පිළිවෙල අපේ ඔළුවේ තියෙනවා නම් අපේ මතකේ තියෙනවා නම් අපිට ඕනම සංඛ්‍යාවක ඕනම ඉලක්කමක් පිහිටන ස්ථානය කියන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ දැන් මේක උදාහරණයක් විදිහට ඔතෙන්ට ලියා ගන්න ඕනේ. ඒ වගේම ඕක පාඩම් කරගන්න ඕනේ දරුවෝ.
එතකොට මම පළවෙනි කොටස මෙන්න මෙතනින් අද දවසේ නිමා කරනවා. මොකද දැන් මේක ටිකක් දීර්ඝ පාඩමක් කියලා මම කිව්වනේ. එතකොට අපිට මේක එක දිගට කතා කරන්න ගියොත් එහෙම ඕගොල්ලන්ටත් කම්මැලි හිතෙනවා. ඒ නිසා අපි ටික ටික කතා කරමු. හරි. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තු මූලිකම දේවල් තුනක් තියෙනවා ඕන්න. හරිද? ඉලක්කම් ගැන ඉගෙන ගත්තා. ඉලක්කම් කොටස් දෙකයි කියලා. රෝම ඉලක්කම්, හින්දු අරාබි ඉලක්කම්. අපි භාවිතා කරන්නේ හින්දු අරාබි ඉලක්කම් කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට ඔය ඉලක්කම් යොදාගෙන සංඛ්‍යා ලියද්දී ඉලක්කම් එකක් යොදාගෙන ලියනෙව්වා, ඉලක්කම් දෙකක්, ඉලක්කම් තුනක්, හතරක්, පහක්, ඔහොම ඉලක්කම් ගාන වැඩි වෙන විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යා තියෙනවා කියලා ඊළඟට අපි ඉගෙන ගත්තා. එතකොට ඒ සංඛ්‍යාව ඉලක්කම් ගාන වැඩි වෙනකොට වටිනාකම වැඩි වෙනවා. එහෙම නැත්නම් ස්ථාන ගාන වැඩි වෙනවා කියලත් ඔන්න අපි ඉගෙන ගත්තා. අවසාන වශයෙන් දැන් අපි ඉගෙන ගත්තා මොකක්ද? ඒ ස්ථාන කොහොමද නම් කරන්නේ කියලා. එහෙනම් අපි දන්නවා දැන් ස්ථාන කීයක්ද? ස්ථාන 5ක් දන්නවා. එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය සහ දසදහ ස්ථානය. ඔන්න දැන් ඕගොල්ලෝ දරුවනේ ඔය ටික පාඩම් කරගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේ කොටස ලියා ගන්න උදාහරණයක් විදියට ඔතෙන්ට. ඕක ලියාගෙන ඕගොල්ලන්ට ලැබිලා තියෙනවනේ දෙවෙනි පාඩමට අදාළව අභ්‍යාස කොලයක්. ඔන්න ඔය අභ්‍යාස කොලේ මුල් පිටුවේ දාලා තියෙන පළවෙනි අභ්‍යාසය, මුල් පිටුවේ දාලා තියෙන පළවෙනි අභ්‍යාසය දැන් ඉවර කරන්න මේ කොටසෙන් පස්සේ. හරිද? එහෙනම් ඊළඟට විවේකයක් අරගෙන දෙවෙනි කොටසත් එක්ක පාඩමේ එකතු වෙන්න. හරිනේ? රයිට්. එහෙනම් දැන් මේක ලියාගෙන ඕගොල්ලන්ට දුන්නු අභ්‍යාස කොලේ පළවෙනි අභ්‍යාසය ස්ථානයේ ලියන්නයි තියෙන්නේ. හරිද? මේක පාඩම් කරන් ලියන්නේ. ඒ අභ්‍යාසය ඔක්කොම ඉවර කරලා ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න.